සතියේ වෛද්‍ය සායනයෙන් විශේෂ මාතෘකාවක් පිළිබඳව අවධානය යොමු කරන්නටයි අපි සූදානම් වන්නේ. අපි ආරාධනා කරා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කලපෝවිල පවුල් සැලසුම් ඒකකයේ වෛද්‍ය චම්පා නන්දනී මහත්මියට. වෛද්‍ය චම්පා නන්දනී මහත්මිය දැන් කාන්තාවක් පිළිබඳව කතා කරද්දී අපි කාන්තාවක් හඳුන්වනවා අම්ම කියලා. මාතෘත්වය කියන්නේ ඉතා උතුම් දෙයක්. උතුම් මව් පදවිය පිළිබඳව සිහින මවනවා කාන්තාවන්. දැන් මේ මව් පදවිය කියන අර්ථය ගත්තම කෙනෙක් හිතන්න පිළිවන්. දැන් අපි වෙනත් තනතුරු තානාන්තර පිළිබඳව කතා කරනවා. මේ උත්තරීතර මව් පදවිය කියන්නේ මොකක්ද? ඇයි අපි එවැනි වචනයකින් අර්ථ දක්වන්නේ මොන වගේ දේවල්ද? මේ ගැන විවිධ මතිමතාන්තර තියෙන්න පිළිවන්. ඔබ වෛද්‍යවරයක් විදියට මේ මව් පදවිය කියලා කියන්නේ මොකක්ද? ස්තුතියි මයුරි මට කතා කරාට මෙවැනි වැඩසටහනකට ඇත්තටම හරි සන්තෝසයි. මයුරි ඇත්තටම මම ඉගෙනගත්ත අධ්‍යාපනයත් වෛද්‍ය විද්‍යාවත් එක්ක මට මේ මව් පදවිය පැහැදිලි කරන්න බෑ. මමත් අම්මා කෙනෙක් වෙලා මමත් ගැහැණියක් වෙලා මේ මව් පදවිය පැහැදිලි කරොත් තමයි ඒක හැම කෙනාටම හදවතට දැනෙන්නේ කියලා මට හිතෙනවා. ඇත්තටම සත්වයාගේ ජීවන චක්‍රය ගත්තොත් හැම ශාක ජීවය කියලා ගත්තොත් ඒ හැම එකක්ම ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න දරුවෙක් බිහි කරන්න ඕනේ. අපි දන්නවා සත්තුන්ගේ ගහකොළත් උදාහරණයක් හිතන්න කෙහෙල් ගහ මැරෙන්නේ ඉස්සෙල්ලා පැටව දාලා තමයි යා මැරෙන්නේ. ඉතින් ඒ වගේ මව් පදවිය කියන්නේ සත්වයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට අපි හිතනවා මේ ලෝකයේ කිසියම් කෙනෙක් බිහි වුණොත් ඒක ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට අනිවාර්ය අංගය තමයි දරුවෝ කියන එක. ඉතින් මේ මව් පදවිය ලෝකයේ උත්තරීතර පදවියක්. දරුවෙක් බිහිවන අම්මා කෙනෙක් ඒ උත්තරීතර පදවි ලබනවා. ඒ වගේම දරුවා කියන්නේ අම්මට ලැබෙන සිරස නැත්තම් ඔටුන්න. ඉතින් මේක ඉතාම වටිනා දෙයක්. දරුවෙක් මව් කුසට ලැබුණ මොහොතේ පැමිණි මොහොතේට ඒක ඉතාම ආශ්චර්යමත්. අපේ වෛද්‍යවරුන් ලෙස අපි ඉගෙන ගන්නකොටත් අපිට ඒක හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ සම්භාවිතාව. දරුවෙක් කලලයක් හැදෙන සම්භාවිතාව. මාසයකට සැරයක් අම්මගෙන් ගර්භාෂයෙන් එක බිත්තරයක් හෝ බිත්තර දෙකක් පිට වෙනවා. එක පැත්තකින් හෝ අනිත් මේ පැත්තෙන් දකුණු පැත්තෙන් නැත්නම් වම් පැත්තෙන් ඒ පිට වෙන මොහොත, ඒ කියන්නේ යා මෝරලා ඩිම්බකෝෂයෙන් එළියට එනවා. ඒ එළියට එන මොහොතේ සම්බන්ධ වීමක් වුණොත් පුරුෂයා සමග ශුක්‍රාණු ලොකු ගමනක් යනවා. යෝනි මාර්ගයේ දිගේ, ගර්භාෂය දිගේ, පැලොප්පිය නාලය දිගේ ගිහිල්ලා තමයි ලක්ෂ ගාණක් ශුක්‍රාණු. අපි උදාහරණයකට ඉස්කෙඩියක් කියලා හිතන්න. ඒ වගේ ගිහිල්ලා එයා ලොකු තරඟෙන් එක ශුක්‍රාණුවකට තමයි ඩිම්බය සිදුරු කරන්න වරම් ලැබෙන්නේ. ඉතින් මේක හරිම ආශ්චර්යමත් අවස්ථාවක්. ඊට පස්සේ මේ හැදෙන කලලය පැලොපිය නාලය දිගේ නැවත ඇවිල්ලා ගර්භාෂ කුහරේ එයා මේ ගර්භාෂ කුහරයට එනවා. ඇවිල්ලා එතන තමයි එයා ඉම්ප්ලාන්ට් වෙනවා කියලා තැම්පත් වෙන. එතකොට මවගේ රුධිරයෙන් ඊට පස්සේ එයා පෝෂණය වෙනවා. පුංචි අත්, කකුල්, ඇස් මේ සියලු දේම ටිකින් ටික හැදිලා දරුවෙක් අපිට බිහි වෙනවා. ඒ දරුවා බිහි වුණු මොහොතේ සිට මේ අම්මාගේ රුධිරය නැවත කිරි බවට පත් වෙනවා. ඒ කිරි බවට පත් වෙලා මෙයා දරුවා පෝෂණය කරනවා. එතකොට අම්මට ලැබෙන සතුට දරුවා පෝෂණය වෙනවා. මව් සෙනෙහස ලැබෙනවා. ඒ වගේ අම්මට ලැබෙන සතුට මේ ලෝකයේ හැම සතුටම වඩා ඉහළයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ උත්තරීතර පදවියක් අනිවාර්යයෙන්. දැන් ඔබ කිව්වා මේ උත්තරීතර මාතෘත්වය විදියට අර්ථ දක්වන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව. හැබැයි මේ මාතෘත්වය ගැන කතා කරද්දී සමහර මව්වරුන් ඉන්නවා ටිකක් වැඩිහිටි වියටපත් වෙච්ච මව්වරුන්. ඔව්. ඒ කියන්නේ අවුරුදු 35 40 වගේ කාලේදී දරුවන් ප්‍රසූත කරන අම්මලා අපිට හමු වෙනවා. තවත් අම්මලා ඉන්නවා අවුරුදු 17 18 19 20 නොමේරු වයසේ ඉන්න මව්වරුන් අපිට මුණ ගැහෙනවා. ඒ නිසා දරුවන් බිහි කිරීමට නැත්නම් දරුවන් පිළිසිඳ ගැනීමට හොඳම කාලය මොකක්ද? සමහර කෙනා අවුරුදු 35ට පස්සේ දරුවන්
බිහිකිරීම ටිකක් ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් කියලා. ඒ නිසායි වෛද්‍ය චම්පානන්දනී මහත්මිය අපි මේ ප්‍රශ්නය අහන්නේ ඔබෙන්. හොඳම වයස කොයි කාලයද? ඇත්තටම වෛද්‍ය විද්‍යාව අනුව අපි කියලා තියෙන හොඳම වයස අපි ඉගෙනගෙන තියෙන අවුරුදු 19ත් 30ත් අතර. මොකද මේ අපි කියනවා අවුරුදු 19ට අඩු වුණොත් හොඳ නැහැ. ඒ වගේම අවුරුදු 35ට වඩා වැඩි වුණොත් හොඳ නැහැ කියලා. ඒකෙන් ප්‍රධාන වශයෙන්ගේ අම්මගේ වයස බලපාන්නේ මේ ඩිම්බේ වයස තීරණය වෙන්නේ අම්මගේ වයසත් එක්ක. මොකද දරුවෙක් කාන්තා දරුවෙක් බිහි වෙනකොට එයාගේ ඩිම්බ කෝෂවල තියෙනවා යම් ප්‍රමාණයක් ඩිම්බ. ඒ ප්‍රමාණය තමයි එයා වයසට යනකම් එක ටික විනාශ වෙලා අවසානයේ එයා වැඩිවියටපත් වෙනකොට 300 ගාණක් 400 ගාණක් අතරතුර ඩිම්බ ප්‍රමාණයක් තමයි යට තියෙන්නේ. එයා ආර්ථව හරණය, ඒ කියන්නේ මාස් සුද්ධිය නතර වෙනකම්ම එයාගේ ඒ ඩිම්බ ටික එච්චරයි තියෙන්නේ. ඉතින් මාසෙකට සැරයක් මේ ඩිම්බ පිට වෙනවා. මාසෙකට දැන් අවුරුදු 10ක බබෙක් අවුරුදු 10ක 12ක දරුවෙක් වැඩි විහිටපත් වුණු මොහොතේ සිට මාසකට සැරයක් ඒ ඩිම්බ පිට වෙනවා. එතකොට එහාට මේ දරු ප්‍රසූතියකට පිළිසිඳ ගැනීමක් උනේ නැත්නම් ඒ බිත්තර ටිකින් ටික ඉවර වෙනවා. ඒ වගේම ඒකේ මේ ගුණාත්මක බව එන්න අවුරුදු 35 වෙනකොට ඒක ගොඩක් වයසයි. එතකොට ඒ වයස 35 පව් වෙලා හැදෙන දරුවෙක්ගේ ජානමය ප්‍රශ්නේ සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම අම්මා වයසට යනකොට අම්මගේ ශරීරය ස්වභාව ධර්මයෙන්ම සුදුසු නැති වෙනවා දරුවෙක් දරන්න. මොකද ලේවල සිදුවීම් හැම වෙනස්කම් ගොඩාක් සිදු වෙනවා ශරීරේ. ඒ හැම දෙයකටම මූණ දෙන්න මේ ලොකු වෙනසක් ශරීරේ සිදුවන්නේ. ඒ වෙනසට මූණ දෙන්න තියෙන හැකියාව එන්න වැඩි වෙන අමාරු වෙනවා අවුරුදු 35 පහ වුණාම. ඒකයි අපි හැම වෙලාවෙම කියන්නේ 35ට කලින් ඔබ විවාහ වෙලා දරුපල ලබන්න කියලා. ඒ වගේම මෙතනදී කියන්න ඕනේ තව එකක් තමයි අවුරුදු 19ට අඩු දරුවන් ගැන කතා කරන්න ඕනේ. මොකද අවුරුදු 19ට අඩු දරු පිළිසිඳ ගැනීමක් වුණොත් හුඟක් වෙලාවට විවාහ වෙනවා අඩුයි අපි දන්නවා අවුරුදු 19ට කලින්. මොකද අපි 18 තමයි 19 තමයිනේ කියලා තියෙන්නේ නීත්‍යානුකූලව දීලා තියෙන්නේ අපිට ශ්‍රී ලංකාවට අනුව අවුරුදු 18 පහුවෙන්න ඕනි කියලා. නමුත් හුඟක් අය සමහර වෙලාවට 18ට 19ට කලින් ගැබ් ගැනීම වෙනවා. අපි දැකලා තියෙන්නේ ගොඩක් අය අතවරයටපත් වෙලා එහෙම නැත්නම් ලිංගික සම්බන්ධතාවයල් ගැන කිසිම තේරුමක් නැති අධ්‍යාපනයේ නැති දරුවෝන්ගේ අතරතුර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි දැකලා තියෙන ආගමික පසුබිම් මත දරුවෝ විවාහ වෙනවා. ඒ වගේම සමහරට ඩ්‍රග්ස් මේ අපි කියන්නේ මේ මත්ද්‍රව්‍ය වලට වගේ හැරුණු කට්ටියට සමහර ජීවිතේ අවබෝධයක් නැතුව දරුවෝ පිළිසිඳ ගැනීමක් වෙනවා. එතකොට ඒ වගේ අය ප්‍රධාන වශයෙන් මූණ දෙනවා දරුවටත් ජීවිත කාලය මේක විඳින්න වෙනවා හුඟක් වෙලාවට අම්මත් එහෙමයි. මොකද අම්මගේ මනස හෝමෝන් ප්‍රමාණය හෝමෝන් චක්‍ර තියෙන ඒවා කිසි දෙයක් සූදානම් වෙලා නැහැ උඟ වෙලාවට දරුවෙක් පිළිසිඳ ගන්න. තාම ඔබ කියන්නේ වයස අවුරුදු 19ට අඩු ගැහැණු දරුවෙකුට දරුවෙකු පිළිසිඳ ගැනීම නුසුදුසුයි කියන කාරණේද? ඔව්. අපි කියන්නේ මොකද ඒකට හේතුව ප්‍රධාන වශයෙන් දරුවා ගත්තොත් දරුවා විවාහයක් ලොකු සමාජයෙන් අනුදැනුම ඇතුව විවාහයක් සිදු නොවුණු කට්ටිය තමයි මෙතන වැඩි. බැලුවොත් මොකද විවාහ වෙන්න 18 පහ වෙන්න ඕන නිසා ඊට කුඩා දරුවෙක් හදිසියෙ ගැබ් ගැනීමක් වුණොත් සමාජයෙන් එයා කොන් වෙනවා. හුඟක් වෙලාවට එයා කොහේ හරි තනි වෙලා තමයි එයා දරුවා පිළිසිඳ ගැනීමට සූදානම් වෙන්නේ. ගර්භණී මවක් වෙලා. එතකොට ඒ වගේ අයට පෝෂණය ලැබෙන ප්‍රමාණය හුඟක් වෙලාවට පළවෙනිම අඩු වෙනවා. කොහේ හරි නිවාසික. ඒ වගේ තැනක තමයි මේ වගේ දරුවෝ හැදෙන්නේ. එතකොට එයාට මේක දරන්න බෑ. මේ ළමා කාලෙනේ. මේ ළමා කාලේ සෙල්ලම් කරලා අපේ චූටි ලෝකේ නේ පුංචි කාලේ කියන්නේ. එතකොට ඒ කාලේ එයාට මේ වගේ දෙයක් වුණොත් එයාට දරන්න බෑ. මානසික ශාරීරික දෙකම සුදුසු නෑනේ. එතකොට ශාරීරිකව රක්තහීනතාවය හරියම වැඩි මේ වගේ පොඩි කුඩා කාලේ 19ට අඩු කාලය තුල මවක් වෙන්න හිතුවොත් කාන්තාවක්. ඒ වගේම අපි දන්නවා මේගොල්ලන් දැන් හොරෙන් කරන සම්භාවිතාවක් නිසා කාටවත් නොදැනි වුණ දෙයක් නිසා මේගොල්ලන්
දෙදෙනා එකතු වෙලා යනවා ගබ්සා කරන ස්ථානවලට. ඒ නිසා මේ වගේ දරුවෙක් ගබ්සා වන සම්භාවිතාව එක හේතුවක් නිසා වැඩි වෙනවා. ඊට අමතරව මෙයාගේ කලලේ ඩිම්බේ ජානමය පරිපූර්ණතාවය අඩු නිසා එයා ස්වභාවයෙන්ම ගබ්සාවට යන සම්භාවිතාවත් වැඩි. එතකොට ඒ නිසා කරුණු දෙකක් හේතු කොටගෙන ගබ්සා වෙන හැක්ක වෙනවා. අනිත් එක මේගොල්ලන් ගර්භණී කාලය තුල ලෙඩ රෝග වලට මුහුණ දෙන සම්භාවිතාව වැඩි. උදාහරණයක් වශයෙන් අපි ප්‍රෙෂර් කියලා කියන්නේ මේ අධික රුධිර පීඩනයට මේගොල්ලන් භාජනය වෙනවා. ගොඩක් අයටම ඒ වගේ මේගොල්ලන් සමහරලාට ගොඩක් මහත් වෙනවා. මේ වගේ මහත් වුනහම ඒගොල්ලන් ජීවිත කාලයට ඒගොල්ලන් නැවත යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හෝමෝන නිසාද? හෝමෝන බැලන්ස් එකක් නැති නිසා. ඒ කියන්නේ සමබරතාවයක් නැති නිසා. ඒ වගේ මේක මේ දරුවෙක් බබෙක් හදන්න යනකොට යාගේ කර්මය මේ කුහරය මොකද්ද පෙල්විස් කියලා කියන්නේ අපේ කුහරේ බබා ඉන්න තැන ඉඩ ප්‍රමාණය හැදිලා මදි. ගර්භාෂය නෙමේ මේ පෙල්වික් කැවිටි එක කියලා කියන්නේ. අපි ඒකේ තමයි ගර්භාෂය තියෙන්නේ. එතකොට ඒ ගර්භාෂය තියෙන ඒකේ යාට බබා හැදිලා බබා සාමාන්‍ය විදිහට එන්න පුළුවන් මාර්ගය තවම හැදිලා නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලන් සීස සත්කමට යන ප්‍රවණතාවය හුඟක්ම වැඩි. එතකොට සීස සත්කමට යන ප්‍රවණතාවය හුඟක් වැඩි කියන්නේ සීස සත්කම කියන්නේ නිකන් ඊටාම ලේසියෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. එයාගේ සිහි නැති කිරීමේ වෛද්‍යවරු එයාගේ ඒකට සුදුසුදු බලන්න ඕනේ. එතකොට ඒක ඒ සීසක ඒකෙදි බඩ කපනවනේ. එතකොට ඒක ලොකුම ආතතියක් කියන්නේ ස්ට්‍රෙස් එකක් අම්මට. එතකොට ඒක ඒ වගේ එකක් ලොකු ඔපරේෂන් එකක්. ඒ කියන්නේ සර්ජරි එකකට පස්සේ යාගේ මානසිකත්වය ඒකට පුරුදු වෙන්න සෑහෙන කාලයක් යනවා. ඒකට ඒ වගේ අම්මලා ගොඩාක් වෙලාවට මානසික අවපාතයකටපත් වෙනවා. ඒක අපි කියනවා පෝස්ට්පාර්ටම් සයිකෝසිස් කියලා. එතකොට මේ වගේ රෝගී තත්ත්වයන්ට මානසික අවපාතයකටපත් වෙන දරුවෝ ප්‍රමාණය වැඩි අවුරුදු 19ට අඩු කට්ටිය. ඒ වගේම අපි කලාතුරෙන් දැකලා තියෙනවා දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් බබා හුඟක් වෙලාවට අපි කියනවා බබා සති 38 40 ඒ කියන්නේ අංග සම්පූර්ණ වයසට එන්නේ ඉස්සලා දරුවා බිහි වෙනවා හුඟක් අයගේ. ඒකට අපි කියනවා ප්‍රිමැචුර් ඩෙලිවරිස් එක වැඩි. එතකොට බබා අනිවාර්යයෙන්ම පරිණත වෙලා නැහැ. ඒක නොමේරු දරුවෙක් එනවා. එතකොට එයා ඒ වගේම එයාගේ බර අඩුයි. නොමේරු මවකට නොමේරු දරුවපතු සිදු වෙන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය මවකටත් අමාරුයි නොමේරු දරුවෙක් හදාගන්න. මොකද එයාට අපි දන්නවා පිට උගුර යන හැකියාව තියෙනවා වැඩි. එයාට අර අපි කියනවා ගුඩුස්සරින්න මේ ඔක්කොම පන්තිවල මේ අපි උගන්වනවා හොස්පිටල් වල අම්මෙක් දරුවෙක් හදාගන්න. ඒක හරි බරක් අම්මලට. බබා හිට ගස්සන්නේ මේ පැය දෙකෙන් දෙකට කිරි දෙන්න ඕන. ඒත් ඔක්කොම කිව්වම අර චූටි දරුවට ඒක නිකම් එයාගේ මානසික තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම බබාට කිරි දෙන එක. දැන් ගොඩක් අම්මාවරුන්ට ඒකත් උගන්වන්න අපිට වෙලා තියෙනවා. ඉතින් ඒක චූටි දරුවෙකුට උගන්වනවා කියන එක ගොඩක් අමාරුයි. එතකොට මේක යාට දරා ගන්න බෑ. එතකොට අපි බලලා තියෙනවා නියෝනේටල් ඩෙත්ස් කියලා කියනවා ගොඩාක්ම නොමේරු දරුවන්ගේ මරණ සංඛ්‍යාව වැඩි වෙන අම්මලා උගක් වෙලාට අවුරුදු 19න් අඩු කට්ටිය. ඒ වගේම ඒගොල්ලන් සුයිසයිඩ් වගේ ඒ කියන්නේ භාවයකට යන්න කියන්නේ තමන්ගේම ජීවිතේ විනාශ කර ගැනීමට අවස්ථාවලට යොමු වෙන අම්මලා අපි දැකලා තියෙනවා. කාන්තාවක් මව් පදවිය සඳහා සූදානම් වීම පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කළුබෝවිල පවුල් සැලසුම් ඒකකයේ වෛද්‍ය චම්පා නන්දනී මහත්මියයි. දැන් ඔබ සඳහන් කරා මව් පදවිය කියන්නේ මොකක්ද? දරුවෙක් පිරිසිඳ ගන්නට හොඳම කාලය කොයි කාලයද? ඒ වගේම අවුරුදු 19ට අඩු ගැහැණු දරුවෙක් පිළිසිඳ ගත්තොත් මොකද වෙන්නේ? මොන වගේ සංකූලතා මතුවේ හැකියිද? ඒ පිළිබඳව ඔබ අවබෝධයක් ලබා දුන්නා. නමුත් වර්තමානයේ තිබෙන සමාජ කතිකාවක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. මොකද ඔබ විශේෂයෙන්ම පවුල් සැලසුම් ඒකකයේ වෛද්‍යවරියක් නිසා. වෛද්‍ය චම්පා නන්දනී මහත්මිය මේ පවුල් සැලසුම් කිරීම නිසා මව්වරුන්ට දරුවන් නැති වෙනවද? නැහැ. ඒක මේ ඇත්තම කියනවා නම් මේ වරදවා
තේරුම් ගැනීමක් තමයි මේක වෙලා තියෙන්නේ. පෞල් සැලසුම් කිරීම මගින් අපි කරන්නේ සැලසුම් කිරීමක්. ඒ කියන්නේ දරුවන් අතර පරතරයක් අවශ්‍ය නිසා, ඒ කියන්නේ අපි දන්නවා දරුවෙක් හම්බ වෙලා සති 4ත් සති 6ත් වකට පස්සේ නැවත අම්මට ඩිම්බ එනවා. ඒ කියන්නේ අවුරුදු මාස සති 4ත් සති 6කට පස්සේ අම්මා කෙනෙක් නැවතත් පිළිසිඳ ගන්න පුළුවන් බබෙක් හම්බෙලා. ඉතින් ඒ වගේ අවස්ථාවක අම්මා නැවත ගර්භණී වුණොත්, පිළිසිඳ ගැනීමක් වුණොත් දරුවෙක්, එයාට දරුවටත් හම්බෙලා ඉන්න දරුවටත් මවටත් ඒක ගොඩක් අමාරු අවස්ථාවක්. අපිට තේරෙනවනේ එතකොට මේ තවත් ගර්භණී අවස්ථාව කියන්නේ සෑහෙන ටිකක් අපේ ස්වභාවිකව අපි ඉන්නවට වඩා වෙනස්. සමහර අම්මලා ඉන්නවා ගොඩක් ශක්තිමත්. නමුත් ඇඟේ පතේ වේදනාව පොඩි අමාරු වෙනවා. තවද චූටි දරුවෙකුට කිරි දෙන්න ඕනේ. මේ වගේ නිසා අපි හුඟක්ම හොඳ සාමාන්‍ය ස්වභාවික ප්‍රසූති කිරීමකින් පස්සේ අපි කියනවා අවුරුදු 2ක් මැක්සිමම් මේ අවුරුදු 2ක් 3ක් අතර කාලයකට පස්සේ දරුවෙක් හදන්න පුළුවන්. ස්වභාවික විදිහට දරුවෙක් පිළිසිඳ ගත්තොත්, ඒ කියන්නේ මේ ඩිලිවර් කරොත්, ඒ කියන්නේ ප්‍රසූත කරොත් නෝමල් ඩිලිවරිකින් පස්සේ අවුරුදු 1ක් උනත් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. නමුත් සීසසත්කමට භාජනීය වුණු කෙනෙකුට සීසසත්කම නිසා එයාගේ ගර්භාෂයේ මේ අපි කැපුමක් කරනවනේ. ඒ කැපුම කැලලක් බවට පත් වෙලා එතකොට තියෙන්නේ. එතකොට එහෙම කෙනෙක් බඩ අපි ගොඩාක් කලින් ඒ කැලල හොඳටම ශක්තිමත් වෙන්නේ විශ්සලා දරුවෙක් පිළිසිඳ ගත්තොත් බබා වර්ධනය වීමත් එක්ක අනතුරක් තියෙනවා අම්මට. ඒ ගර්භාෂයේ පැලීමේ අනතුරක්. ඉතින් ඒ ගැන අවධානය යොමු කළා තමයි වෛද්‍යවරු කියන්නේ, අම්මලාට කියන්නේ අවුරුදු 2ක් 3ක් අතර කාලයක් ඉන්න නැවත ඔබට බබෙක් හම්බෙන්න පුළුවන් කියලා. නමුත් කිසිම වෛද්‍යවරයෙකුටවත් කිසිම සෞඛ්‍ය සේවිකාවකටවත් කිසිම අම්මා දෙමව්පියෙක්ව බලහත්කාරයෙන් පෞල් සැලසුම් ක්‍රමයක් දෙන්න බෑ. ඒක අපි කියන හියුමන් රයිට්ස් කියලා, මානව අයිතිවාසිකම. අම්මා කිව්වොත් මට බෑ කියලා කිසි දවසක වෛද්‍යවරයෙක් එයාට බල කරලා කිසිම පෞල් සැලසුම් ක්‍රමයක් කරන්නේ නැහැ. හැබැයි අපේ අම්මලට දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ අම්මලා කරන්නේ දරුවෝ විවාහ වෙන්න ඉස්සරලා ඒගොල්ලන්ගේ ලිංගික සම්බන්ධතාවල් පවත්වනකොට කෙලින්ම අපේ ක්ලිනික්ස් වලට ඇවිල්ලා ඉල්ලනවා පෞල් සැලසුම් ක්‍රමයක්. ඒ පෞල් සැලසුම් ක්‍රම ඉල්ලලා ඒගොල්ලන් එකට පුරුදු වෙනවා. එතකොට එයාලා දන්නේ එයාට දරුවෙක් ඇත්තටම හම්බ වෙන කාලෙ වෙනකොට එයාට මොකද වෙන්නේ කියලා. හුඟක් අය කරන්නේ හෝමෝන තැම්පත් වලට දැන් පුරුදු වෙලා. හෝමෝන තැම්පත් වීම ඇවිල්ලා පුරුදු වෙලා. මොකද ඒගොල්ලන්ගේ අයිතියක් නිසා අපි ඒගොල්ලන් ඉල්ලන එකක් දෙන්නත් වෙනවා. එතකොට ඒගොල්ලන් දුන්නාම වෙන්නේ ඒගොල්ලන්ගේ ශරීරය ස්ථූල බවට පත් වෙනවා. මොකද හෝමෝන් දෙන්නේ. ස්ථූල බවට පත් වෙලා කාලයක් යනකොට ඒගොල්ලන්ගේ බිත්තර හැදෙන එකත් බිත්තර කියන්නේ මෝචනය වෙන එකත් දෙකම අඩු වෙලා යනවා. ඒ වගේ අවස්ථාවකට ඇත්තටම යාට දරුවෙක් හදන්න ඕන කාලයකට ඒගොල්ලන් හදාගන්න බැරි වෙනවා. මදසරු භාවයකින් උතුම් අම්මා කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් දැන් ඔබ කියනවා සමහර අවස්ථාවලදී තරුණියන් කාන්තාවන් වීමට ප්‍රථමයෙන්, ඒ කියන්නේ තරුණ කාලෙදීම මේ හෝමෝන ලබා ගැනීමට පෙළඹෙනවා කියලා. හෝමෝන කියලා අදහස් කරන්නේ අර පෞල් සැලසුම් පෙතිද? පෙති කියන එක තමයි අපි ඉස්සර කාලේ ඉඳලා පාවිච්චි කරේ. ඒකේ හානිදායක තත්ත්වය ගොඩාක් අඩුයි. ඉතින් අපි කියන්නේ මොනමම පෞල් සැලසුම් ක්‍රමයක්වත් විවාහ වෙන්න විස්සරලා පාවිච්චි කරන්න එපා කියලා. අපේ සංස්කෘතියක් අපිට තියෙනවානේ. අපි කවදාවත් අපි පුරුදු වෙලා නැහැ මේ බටහිර දේවල් අපි ආරෝපණය කළ ගන්නන් පස්සේ අපිට මේවා ඔක්කොම අපි සමාජ මාධ්‍ය වලින් මේ හැම දෙයක්ම දරුවන්ගේ මොළවලට දාලා තියෙනවා. සමා වෙන්න වෛද්‍ය චම්පානන්දනී මහත්මිය. දැන් ඔබ කිව්වා මේ හෝමෝන අනවශ්‍ය විදිහට ලබා ගැනීම නිසා පසු කාලීනව දරුවන් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. නමුත් දැන් අපි දන්නවා සමහර තරුණ දරුවෝ ඉන්නවා, පාසල් එහෙම යන දරුවෝ. ඒ දරුවන්ට යම් රෝග තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම ස්ථූලතාවය නිසා
ඔසප් චක්‍රය ක්‍රමානුකූලව සිදු නොවන අවස්ථා තිබෙනවා. ඔව්. එවැනි දරුවන්ට විශේෂම බෙල්ල කළු වෙලා රෝම එන එවැනි දරුවන් වෙනුවෙනුත් සමහර වෛද්‍යවරුන් මේ හෝමෝන පෙති ලබා දීම සිදු වෙනවා. දැන් මේ වෙලාවේ ඒ දරුවෝ ටිකක් බය වෙයි. ඔව් එහෙම බය වෙන්න ඕනේ. මොකද ඒ නිසා යන්නේ ප්‍රශ්නය. මොකද ඒ වගේ ඒ කියන්නේ පොලිසිස්ටික් ඕවරින් ඩිසීස් කියන එක තමයි මම ඒ කිව්වේ. ගොඩක් මහත් වෙනවා, බෙල්ල කළු වෙනවා, මාසික සුද්ධිය රෝම කූප වෙනවා. ඒ කියන්නේ පිරිමි හෝමෝන් වැඩිවීමක් වෙන්නනවා. ඒ වගේ කෙනෙක් ගිහිල්ලා එයාගේ මේ ආර්තවය හරියට සිදු වෙන්නේ නැහැ කියලා කිව්වොත් වෛද්‍යවරු ස්කෑන් කරලා ඉවර වෙලා ඊට පස්සේ එයාට පටන් ගන්නවා මිතුරු පෙති අපි කියන්නේ මේ හෝමෝන ඒකේ තියෙනවා ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් දෙකම. එතකොට මේ දෙකම නිසා එයා බැලන්ස් වෙනවා එයාගේ ආර්තව චක්‍රේ නියමාකාරවට හැදෙනවා. ඒ වගේම බිත්තර හැදෙන එක හරියට වෙනවා. ඒ වගේම එයාගේ ශරීර ස්ථූලතාවයත් අර හෝමෝන් ඉම්බැලන්ස් එක නිසා ඇති වෙන ඇඟේ වෙනස් වීම ඔක්කොම ගොඩක් අඩු වෙලා එයා සාමාන්‍ය තත්ත්වයකට එන්නේ. හැබැයි ඒක අපි අවුරුදු ගණන් ගන්න කියන්නේ. හුඟක් වෙලාට මාස 6ක් තමයි කියන්නේ. එතනදී දෙමව්පියෝ දැනුවත් කරනවා. මොකද මේ පෙති දාගෙන ඉස්කෝලේ ගියොත් එයාට ලොකු අවනම්බක් වෙනවා. ඒ නිසා අපි පළවෙනිව අම්මව දැනුවත් කරනවා. අම්මේ තාත්තේ මේකයි මේ දරුවට මේක බය වෙන්න එපා. මේක මේ දරුවා ඒ නිසයි මේව පාවිච්චි කරන්න මේක කියලා. නමුත් දැන් වෙන්නේ අපේ අය පෞල් සැලසුම් කරේට යනවා විවාහ වෙන්න ප්‍රථම. විවාහ වුණාට පස්සේ මේගොල්ලන්ගේ සිහින ගොඩාක් වෙනස්. ඉස්සරහා නෙමෙයි. විභාග කරන කට්ටිය හොඳටම වැඩි. කාන්තාවන් විශේෂයෙන්ම ඒ වගේම විවාහ වුණාට පස්සේ ඒගොල්ලන්ගේ සිහින දරුවෙක් බලන අම්මා කෙනෙක් නෙමෙයි. දැන් ඒගොල්ලන්ට ගෙවල් හදන්න ඕනේ, වාහන ගන්න ඕනේ, පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ඕනේ. ඔය වගේ සිහින සම්පූර්ණයෙන් තනතුරින් යන. ඒ වගේම ගොඩක් අම්මලා මේ ස්මාර්ට් ෆෝන් වලට මේ වෙලා ටීවී වල කතා සාමාන්‍ය පවුල් වල ඉගෙන ගත්ත නැති කට්ටිය ටීවී සීරීස් එක බලන්න ඕනේ. ඒක ඒ වගේ දේවල් වලින් තමන්ගේ ජීවිතේ දුක වැළඳ ගනී කියලා ඒක මහා දුකක් කියලා ඒගොල්ලෝ හිතනවා. මේ දරුවෙක් හදන එක ඒ කියන්නේ තමන්ගේ තියෙන මේ පහසුකම් අඩු වෙනවට ඒගොල්ලන් කැමති නෑ. අපි ගොඩාක් අහනවා ඇයි මෙහෙම වෙන්නේ ඔයා? ඊට පස්සේ දැන් ස්ට්‍රේට් කරලා කොණ්ඩේ, එතකොට පර්ම් කරලා කොණ්ඩේ මේ ඔක්කොම මේ තියෙන වෙනස්කම් එයා කැත වෙයි කියන එක පළවෙනියෙන් එයාලා හිතන. ඔය නිසා දරුවෙකුට යන්නේ නැති අම්මලා ගොඩාක් වැඩි සමාජයේ. එහෙම කැත වෙනවද? අනිවාර්යෙන් නැහැ. දරුවෝ ගොඩක් ඉන්න අම්මලා දිහා බලන්න. ඒගොල්ලන්ගේ දීර්ඝායුෂ, ඒගොල්ලන්ගේ සතුට, ඒගොල්ලන්ගේ තියෙන ආධ්‍යාත්මික සතුට එළියට පේන්න ඇඳුමක් ඇඳලා සතුට නෙමෙයි. තියෙන උපරිම ලොකු ඇඳුම් අඳගෙන සතුට නෙමෙයි. ඒගොල්ලන් හදවතේ තියෙන සතුටට ලං වෙන්න බෑ අනිත් අයට. දැන් මට තවත් ප්‍රශ්නයක් ඔබෙන් අහන්නට වෙනවා. දැන් සමහර අම්මලා කැත වෙයි කියලා හිතාගෙන මව් පදවිය ලබන්නට අකමැතියි කියලා ඔබ කිව්වා. ඔබට එම අත්දැකීම් තියෙනවා කියලා ඔබ කිව්වා. තවත් වෛද්‍යවරයෙක් මට කියනවා දවසක් පෞද්ගලික කතා බහකදී පිළිකා පිළිබඳව අවධානය යොමු කරන විට විශේෂම පියයුරු පිළිකා වැඩිපුර වැළඳෙන්නේ කිරි නොදෙන මව්වරුන්ට කියලා. ඇත්තද ඒ කතාව? අනිවාර්යෙන්. අපි ඒ වගේම තව ලෙඩ ගොඩක් තියෙනවා අපේ. ඒ කියන්නේ මුළු අපේ ශරීරයේ තියෙන හෝමෝන් සමතුලිතතාවයෙන් ඉස්සර ආච්චිම්මල පවා කියනවා දරුවෝ හදන්න පුතේ. දරුවෝ හැදුවාම තමයි ඔයාගේ හෝමෝන ටික ඒ වයසට ගිය මේ අය වුණත් ඉස්සලා අපිට කියන්නේ ඒක සමතුලිත වෙන්න නම් ඔයාලා දරුවෝ හදන්න කියලා. ඉතින් ඇත්තටම පියුරු පිළිකා වැනි රෝගී තත්ත්වයන් වළක්වා ගන්න ඒ වගේ අර කැටි ගහලා තියෙන එක හෝමෝන් හිර වෙලා තියෙන අවස්ථාවක් වෙන්නේ නැහැ. පියුරු පිළිකා වැනි වගේම තව රෝගී තත්ත්වයන් ගොඩකට ආරක්ෂාව ලැබෙනවා දරුවෝ අම්මා කිරි දෙන එකෙන්. ඒ වගේම දරුවෝ බිහි කරන එකෙන් ගර්භාෂය ආශ්‍රිත රෝග වලට වලින් ආරක්ෂාව ලැබෙන මේ වගේ ගොඩාක් හොඳ පැත්ත අපිට කතා කරන්න පුළුවන් දරුවන් ඉන්න අම්මා කෙනෙකුට ගැන හිතුවොත්. අපි දුරකථනය සංඥා නිකුත් කරනවා. කියන්න ඔබේ ප්‍රශ්නය. මම මේ ළඟදී පරීක්ෂණයක් කරා වෛද්‍යමනි. ඒකේ මට කිව්වා පැලෝපිනාල් වල අවිහිරතාවයක් තියෙනවා කියලා. පිනාල එකේමද දෙපැත්තෙමද? දෙපැත්තෙම වෛද්‍යමනි. බබාලා ඉන්නවද? නෑ තාම බබාලා නෑ. විවාහයට විතර වෙනවා. දැයිනේ මේ පැලෝපිනාල අවහිරතාවයක් තියෙනවා කියලා මොන පරීක්ෂණයෙන්ද ඔයාට කරේ? අර ලැපරොස්කෝපි පරීක්ෂණයෙන්ද? ඇමතුම විසන්දිනේ තිබෙන්නේ නේ. දැන් ඒ වගේ අවස්ථාවක් ගැන කිව්වොත් අපි
අපි දැනගන්න ඕනේ මොන පරීක්ෂණයද කරේ කියලා. HSG කියලා පරීක්ෂණයක් තියෙනවා. ඩයි එකක් දාලා අපි එක්ස්රේ එකක් අරන් ගන්නවා. නමුත් ඒකේ කිව්වොත් අවහිරයි කියලා අපි ඒක 100% විශ්වාස කරන්නේ නැහැ. සමහර වෙලාවට අර නාල ස්පැසම්ස් එනවා. අර ඩයි එක යනකොට පොඩ්ඩක් සංකෝචනය වෙලා අර අපිට ලැබෙන පින්තූරේ වැරදි. එක්ස්රේ එක ලැබෙන පිළිතුරු. එතකොට ඒ වගේ අවස්ථාවකට විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා ඒ කියන්නේ නාරි හා ප්‍රසව වෛද්‍යවරු හරහා ලැපරොස්කෝපි හා ඩයි ටෙස්ට් කියන පරීක්ෂණ කරගන්න ඕනේ. ඒ පරීක්ෂණයේදී තමයි අපිට හරියටම ටියුබ් එක ක්ලියර්ද කියලා. ඒ කියන්නේ මොකුත් අවහිරතාවයක් නැද්ද කියලා දැනගන්නේ. අපිට නමුත් ඒක අපි 100% විශ්වාස කරනවා. ඒක හුඟක් වෙලාවට ඒකේ මේ නිගමනය හරි. නමුත් අපි කලාතුරකින් ඇත්තට මට හම්බෙලා තියෙනවා ලෙඩෙක්. එයාගේ ලැපරොස්කෝපි පරීක්ෂණයේදී ටියුබ්ස් දෙකම બ્લોක් කියලා තියෙනවා. නමුත් එයාට දරුවෙක් පිළිසිඳු ගන්නුණා සාමාන්‍ය විදියට. ඒ කියන්නේ එයාගේ ඒ වෙලාවේ කියන්නේ මේ පරීක්ෂණ කරන වෙලාවේ ඒ ටියුබ් එක ඇකිලිලා තියෙන්න පුළුවන්. ඒක කලාතුරකින් වෙන අවස්ථාවක්. නමුත් එහෙම දේවලුත් වෙනවා. මේ ලෝකේ කියන්න ඕනේ බැරි දෙයක්වත් නැහැ, පුළුවන් දෙයක්වත් නැහැ. ඒ කියන්නේ ඕනම දෙයක් සිදුවිය හැක. නැවතත් ඇය අපි හා සම්බන්ධ වෙනවා කතනින් කියන්න. වෛද්‍යතුමනි මගේ HSG පරීක්ෂණය තමයි කරේ. ඉතින් ඒකට බය වෙන්න එපා. ඔයා අනිවාර්යෙන් ඒක එහෙම બ્લોක් කියලා කිව්වට ඔය කරපු වෛද්‍යතුමාම හමු වෙලා ලැපරොස්කෝපි ඩයි ටෙස්ට් එකක් ඒ වෛද්‍යතුමාට කිව්වම ඒක අනිවාර්යෙන්ම යා ඒ පරීක්ෂණයටත් යයි. ඒ පරීක්ෂණෙත් කරලා ඉවර වුණාන් පස්සේ තමයි අපි තීරණය කරන්නේ ඔයාට ඇත්තටම બ્લોක් එකක් තියෙනවද කියලා. ඇත්තටම બ્લોක් තියෙනවා නම් අපිට කරන්න තියෙන එකම දෙයයි ඔයාට විද්‍යාව දියුණු නිසා ලංකාවේ අපි දැන් ඒ ප්‍රතිකාර ක්‍රම පටන්ගෙන තියෙනවා. ඒක අපි කියන IVF කියලා. IVF ප්‍රතිකාර ක්‍රමයට ඔයාට යන්න වෙනවා. ඒ කියන්නේ ඔයාගේට බෙහෙත් දීලා අපි බෙහෙත් දීලා ඔයාගේ ඩිම්බ හදලා ඒ ඩිම්බ අපි එළියට ගන්නවා. මේවා පුංචි මේ ප්‍රතිකාර ක්‍රම එච්චර බය වෙන්න දෙයක් නැහැ. මේ කොහොම ඔක්කොම බඩ කපලා ගන්නවා කියලා හිතනවා. එහෙම නෑ. එහෙම ඒ බිත්තර ටික එළියට අරගෙන ස්වාමි පුරුෂයාගේ ශුක්‍රාණු අරගෙන ඒ දෙක එකතු කරලා එළිය බබා හදනවා. කල්ලේ අපි ටෙස්ට් ටියුබ් නලදරු කියලා කියන්නේ. එහෙම හදලා ඉවර වෙලා ඒ බබා දවස් 4-5ක් ගියාම ඒ කලලේ වැඩෙනකොට අපිට පේනවා ඒක හොඳට වැඩෙනවා කියලා. සෛල 8ක් විතර තියෙනකොට ඒ කියන්නේ ආ හොඳයි. ඒ වගේ කලල එතකොට ගොඩක් අපිට හදා ගන්නත් පුළුවන්. ඒක 2-3ක් අපිට ගර්භාෂයේ තැම්පත් කරන්න පුළුවන් වෛද්‍යවරයාට ඔබේ කැමැත්ත අනුව. එතකොට දරුවෝ 3 දෙනෙක් උනත් එකපාර හදා ගන්න පුළුවන්. හැබැයි මේක සල්ලි යන ඊටාම මේ මිල අධික එකක්. නමුත් ඒක අපි අනාගතයේදී රාජ්‍ය අංශය අනුග්‍රහයෙන් අපේ මම කියන්නේ කාසල් විදි කාන්තාරෝහලේ මං හිටියේ වැඩ කරේ. අපි ඒක ආරම්භ කරන්න දැන් ලොකු උත්සාහයක් දරනවා. දැනට ඒක ඉදිරියට කෙරීගෙන යනවා. එහෙම වුණොත් ඔබට සතයක්වත් වේදම් කරන්න නැතුව හෝ ඊටාම සුළු මුදලක් වේදම් කරා මේ ප්‍රතිකාර ක්‍රමයට යන්න පුළුවන් වෙනවා. සුබදායක ආරංචියක්. සුබදායක ආරංචියක්. මිළඟ ප්‍රශ්නය යොමුවන්නට තවත් ප්‍රශ්න කිහිපයක් යොමු වී තිබෙනවා. මම හිතනවා මේ සියලු ප්‍රශ්න ගොනු කරමින් අපි මෙහෙම අහුවොත් හොඳයි. දැන් දරුවන් නැතිව ඉන්න අයට මොනවද කළ යුතු වන්නේ? උන් කියන්නේ බැඳලා අවුරුදු 10යි. අපි විවාහ වෙලා අවුරුදු 15යි. අපි විවාහ වෙලා අවුරුදු 20යි. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. හැබැයි දරුවෝ නැහැ. මොනවද එහෙම අය කළ යුතු වන්නේ? ඉතින් මේක මුල සිටම පටන් ගන්න ඕනේ. අපි කාන්තාවක් ලෙස දරුවෙක් හදන්න කියන සිතවිල්ලට දැම්ම සිට සිතන්න ඕනේ අපි. දැන් ඉගෙන ගන්න කාලේ ඉඳලා A level පන්තියේ ඉඳලා තමන්ගේ ජීවිතේ ප්ලෑන් අනාගතේ අපේ සූදානම් වෙන්න ඕනේ. එතකොට මට කියන්න තියෙන්නේ විවාහය ප්‍රමාද කරන්න එපා. ඒ කියන්නේ විවාහය විය යුතුයි කියලා ඔබ කියන්නේ ගැහණු දරුවෙක් අවුරුදු 25 වෙන 19 වෙනකොට විවාහ වුණොත් එයාට ඉදිරි කාලේ 19 20 30 කියන අතර කාලේ තමයි අවුරුදු 10 තියෙන උඩරිම ලස්සනට කිසිම කරදරයක් නැතුව සාමාන්‍ය විදිහට දරුවෙක් මෙලොවට බිහි කරන්න පුළුවන් කාලයක්. එතකොට ඊට පස්සේ අපිට ඇත්තටම 40 වෙනකන් එහෙම දරුවෝ හැදුවොත් 40 වෙනකන් තියෙනවා කිසිම කරදරයක් නැතුව දරුවෝන් බිහි කරන්න පුළුවන් අම්මටත් බබාටත් දෙන්නටම. ඉතින් ඒ කාලය මග හරින්න එපා. ඔයාට තියෙන කිසිම බාහිර කටයුතු නිසා Tamanට තියෙන වටිනා කාල ජීවිතේ මනුසාත්මය ලැබෙන එකවතා
කොච්චර අමාරුද. ඉතින් ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න තමන්ගේ අනිත් එක මේ දරුවෝ නැති කට්ටියට අම්මලට මං කියන්නේ දරුවෙක් අපි කිසිම ආරක්ෂක ක්‍රමවිධයක් භාවිතා නොකර වසරක් ගිහිලා දරුවෙක් නොලැබුණොත් වහාම ඒට අදාළ විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ගන්න. එතකොට අවුරුදු 10ක් විතර වෙනකන් ඉන්න එපා. එතකොට මෙයාලා හිතනවා දෙයියෝ අපිට දෙයි කිය බලාගෙන ඉනවා. එහෙම නෙමෙයි. වසරක් හොඳටම ඇති. එතනිනුත් අවුරුදු 35ට වඩා වැඩි නම් කාන්තාව මාස 6යි අපි බලන්න කියලා තියෙන්නේ. ඔයාට ඕනම රජයේ රෝහලක දැනට මදසරුභාවයේ සඳහා සායන පවත්වනවා. කිසිම සත්‍යයක්වත් අපි අය කරන්නේ නැහැ. කාසල් විදි කාන්තා රෝහල, කළුබෝළු රෝහල, ඒ වගේම දෙසොයිතා රෝහල ඇතුළු තව තියෙනවා කරාපිටිය වගේ හැම ස්ථානයකම මං හිතන්නේ තියෙනවා. මට ඒක හරියට දන්නේ නමුත් හොඳටම ඒ සඳහා ප්‍රතිකාර ගන්න පුළුවන් රජයේ ස්ථානක් දැන් තියෙනවා. ඉතින් ඒ වගේ ස්ථානයකට ගිහිල්ලා Tamanට අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් ගන්න. ඒ වගේම දරුවෙක් බලාපොරොත්තු ඉන්න කෙනෙක් අපි කියනවා ෆෝලික් ඇසිඩ් ගන්න කියලා කියනවා. ඒක ඊටාම වටිනා කියන්නේ විටමිනයක්. ඒකෙන් නිසා ස්නායු ආබාධ ඇති වෙන දරුවෝ බිහිවීම අඩු වෙනවා. ඒ වගේම අපි කියනවා රුබෙල්ලා වැක්සින් කියලා අහලා තියෙනවා. රුබෙල්ලා එන්නත. ජර්මන් සරම්ප. එන්නත ඇත්තටම දරුවෙක් පිළිසිඳ ගන්න මාසයකට කලින් ඉන්ජෙක්ෂන් එක ගන්න ඕනේ. ඒ කියන්නේ විවාහයට පෙර ගත්තනම් හුඟක් හොඳයි. දැන් පාසල් දරුවන්ටනේ මේ පාසල් දරුවන්ට තමයි මේක දෙන්නේ. ඒ වුණාට මේගොල්ලන් හුඟක් අය ඒක හිමීට ගන්නේ නැතුව ඉන්න අම්මලා ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඒක මග හැරලා ඉස්කෝලේදී කොහේ හරි පැනලා ඒක ගන්න නැතුව. අනිත් එක කියන්න ඕනේ බර. දැන් මේ අම්මලා තාත්තලා කන්න දීලා දරුවන් එන්න ස්ථූලතාවයේ තමයි අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා උසට බරටයි බලනවා අපි BMI කියලා එකකයක් ගන්නවා. ඒ BMI එක 18ත් 25ත් අතර පවත්වා ගන්න ඕනේ හොඳට කාන්තාවගේ බිත්තරෙන්න. හරි? ඒ වගේම විවාහයට පෙර වුණත් කමක් නැහැ. ආර්ථව චක්‍රයේ මොනවා හරි ප්‍රශ්නයක් ආර්ථව චක්‍රය වැඩියෙන් රුධිර වාහනය වෙනවනම් අක්‍රමවත් නම් Tamanට තේරෙනවා තමන් මහත් වෙලා කළු වෙලා මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හදලා හම්බ වෙලා දෙමව්පියන්ට මං කියන්නේ දරුවා සූදානම් කරන්න විවාහයට ප්‍රථම දරුවෙක් ලබන්න පුළුවන් මව කෙනෙක් කරන්න. ඒ වගේම යාට වෙන රෝගී තත්ත්වයන් කායික රෝගී තත්ත්ව උදාහරණ දියවැඩියාව එතකොට අධික රුධිර පීඩනය, ඒ වගේම අපස්මාරය, හෘද ආබාධ රෝග වගේ මොනවා හරි දෙයක් තිබුණොත් වෛද්‍යවරයෙක්ගෙන් ඉස්සලා දැනගන්න ඕනේ විශේෂයෙන්ම දියවැඩියාව වගේ රෝගෙ තියෙනවනම් එයා ගොඩක් සූදානම් වෙන්න ඕන කාලයක්. මොකද එයාගේ ඩිම්බය නිරෝගී ඩිම්බයක් වෙන්න මාස 3ක්වත් එයාගේ ග්ලයිසීමික් ලෙවල් එක තියාගන්න කියලා කියනවා. නෝම ග්ලයිසීමික් ලෙවල් එක කියන්නේ සාමාන්‍ය රුධිර සීනි ප්‍රමාණය පවත්වා ගන්න ඕනේ මාස 3ක්වත් ඩිම්බය හොඳ ඩිම්බයක් හැදෙන්න. ඉතින් ඒ වගේ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒ වගේම දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපිට දැන් මේ කාන්තාව ගැන කතා කරනකොට මට ඒක මම කියන්න ඕනේ ඉක්මනට ස්වාමි පුරුෂයා පුරුෂ පක්ෂයේ තමයි දැන් විශේෂයෙන්ම අවධානයට යොමු කරන්න ඕනේ දරුවෙක් නැත්තම්. සමහර වෙලාවට හැම තැනම ගිහිල්ලා එනවා ස්වාමි පුරුෂයාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් නොකර. එතකන් සියලුම බෙහෙත් දීලා කාන්තාවට. එතකොට ඒ වගේ නිසා ස්වාමි පුරුෂයා අනිවාර්යෙන් තමන්ගේ ජීවන චක්‍රය වෙනස් කරගන්න වෙනවා. ආරක්කු සිගරට් දුම්පාන මේ ඔක්කොම පාවිච්චි කරනවා නම් දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ පැවැත්ම වෙනස් කරන්න වෙනවා. මේ ඒ කියන්නේ Tamanට දියවැඩියාව තිබ්බත් ඒකත් දරුවට බලපාන්න පුළුවන්. ශුක්‍රාණු පිහිටවීම බලපාන. එයාට මොනවද තියෙන ලෙඩ? එයත් නිවැරදි විය යුතු මේක දෙන්නගේම ගමනක්. එක්කෙනෙක්ගේ ගමනක් නෙමෙයි. හැම කෙනාම කාන්තාවට මෙච්චර කාලයක් වැරද්ද දැම්මේ. නමුත් මේක දැන් 50% දෙන්නමයි වෙනවා. එතකොට තව කතාවක් දැන්ට ලොකුම ප්‍රශ්නේ දරුවෝ ඉන්න අම්මලා ඊළඟට බබාලා නැහැ කියන එක. ඒක තමයි දැන් ඒකට එක හැම විදිහටම ප්‍රශ්න වෙනවා. ඉතින් දරුවෝ ඉන්න කෙනෙක් පෞල් සැලසුම් කරත් ඉවර නම් අපි දැන් හිතන්නකො ලූපේ කියන එක ලූපේ දාන්නේ තියෙන්නේ අවුරුදු 10කට. නමුත් අම්මට අපි කියනවා කාන්තාවකට පිට වෙනකොටම අම්මේ ඔයාට ඕනම වෙලාවක මේ ලූපේ ගලව ගන්න පුළුවන්. ඒ වගේම ආව තියෙනවා හැමට දානේවා ජඩෙල් ඉන්ජෙක්ෂන්ස් තියෙනවා මේ එන්නත් තියෙනවා. ඒව දානකොට අපි කියනවා අම්මේ ඔයාට මේක ඕන වෙලාවකට ගලව ගන්න පුළුවන්. එතකොට මේ අම්මගේ තාත්තගේ තමයි අයිතිය
තීරණය කරන්නේ කවදද මන් දරුවෙක් හදන්නේ නැවත කියලා. දැන් ජඩේල් එකක් දැම්ම කියන්නේ ඒක අවුරුදු 5කට දෙන්නේ. එතකොට එයාට ඕනනම් අවුරුදුකින් ඇවිල්ලා ගලවගෙන බබෙක් හදන්න. එතකොට වෛද්‍යවරයා වැරදිත් නෑ. එයා වැරදිත් නෑ. ලෝකෙකට කිසිම ප්‍රශ්නයක් නෑ. ලූප් එකක් දැම්ම කියන්නකෝ. ඔයාට පුළුවන් ඕනනම් ඔයාට එපා හිතුනොත් මාසිකින් ගලවලා දාන්න පුළුවන්. ඒක අපි කිසිම කෙනෙක් කිසිම වෛද්‍යවරයෙක් කියන්නේ නෑ මට මේක ගණන් ගලවන්න බෑ කියලා. ඒක වෛද්‍යවරයාගේ නමුත් පවුල් සැලසුම් කිරීමේදී ඒ කරන ක්‍රමවේදය පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්. සමහර පවුල් සැලසුම් ක්‍රම තිබෙනවා අවශ්‍ය වෙලාවට ඉවත් කරන්න පුළුවන්. නමුත් සමහර දේවල් එහෙම ඉවත් කරන්න බෑ නේද? මෙහෙමයි. ඒකෙදි අපි ප්‍රධාන වශයෙන් කියනෝනේ LRT සැත්කම ගැන. අපි ඇත්තටම දැන් විශේෂඥ වෛද්‍යවරු පවා LRT සැත්කමට උනන්දු කරවන්නේ නැහැ කිසිම අම්මා කෙනෙක්. මොකද LRT එකේදී කරන්නේ ටියුබ් එක කපලා නූලකින් ගැට ගන්නවා. ටියුබ් එක කියන්නේ මොකද්ද? දරුවෙක් හම්බ වෙන්න එක අත්‍යවශ්‍යම අංගය. දරුවෙක් ගර්භාෂය වගේම ටියුබ් එක කියන එක අත්‍යවශ්‍යයි. එතකොට ඕක කැපුවොත් එයාට ජීවිත කාලේ ආයි කවදාවත් දරුවෙක් හදන්න බෑ. අම්මලාට ඒකේ අවබෝධයක් නැහැ. අම්මලාට ඒක අවබෝධයක් නැහැ. එතකොට අපි දන්නවා මම කාසල්වේදී කාන්තාරෝහලේ වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන නිසා මම දන්නවා සෑහෙන කාලයක් සුනාමි කාලේ විශේෂයෙන්ම සුනාමි අවුරුදු 5යි. 5 දෙනාම අර කෝච්චියේ ගිහිල්ලා 5 දෙනාම නැහැ අම්මට. එතකොට ඒ අම්මා එනවා අපි ගාවට LRT කරලා අනේ මට දැලුවක් මේක නැවත යථා තත්ත්වයටපත් කරලා දෙන්න මට දරුවෝ හදන්න. අවුරුදු 40යි වගේ. ඇත්තටම යාට දරුවෙක් හදන්න පුළුවන්. හැබැයි ටියුබ් දෙක නැහැ. අපිට උනන්දු කරන්න බෑ. තව අම්මලා එනවා අවුරුදු 26යි. බබාලා දෙන්නයි. තුන් දෙනාම පස් වලට යට වෙලා නැති වෙලා අර ඒ කාලේ මේක ඉතින් අපි ගාවට එනවා අනේ කොහොම හරි හදන්න කියලා. සමහර වෙලාවට ස්වාමි පුරුෂයා මාරු වෙලා ස්වාමි පුරුෂයා අන්තරා වෙලා තව කෙනෙක් විවාහ වෙලා. ඒ නිසා අපේ ජීවිතේ අපිට කියන්න කොයි දේ කාට කොතන වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ මේ Tamanට තියෙන ස්වභාව ධර්මයන් යම්කිසි දායාදයක් දුන්නා නම් ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඇයි ඕන තරම් ක්‍රම තියෙනවනේ. ඒ තියෙද්දි LRT එම යනවා. අනිත් එකේ ඔපරේෂන් එක ලේසි එකකුත් නෙමෙයි. හුඟක් මහත කට්ටිය. එයාගේ මේ ෆැට් ලේයර් එක ගොඩක් වැඩි නම් වෛද්‍යවරයාටත් සිහි නැති කරන වෛද්‍යවරයාටත් මේක හරි අමාරුයි. ඉතින් අම්මලාට ඒක අම්මලා කියන කොහොම හරි LRT කරන්න. නමුත් එයාලට දන්නේ අනාගතේ එයාට මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද Tamanට තියෙන හැකියාව අපිට ස්වාමි පුරුෂව විශ්වාස කරන්න බෑ කියන නෙමෙයි. වෙන්න පුළුවන් දෙයක් නේ. ඒ නිසා අම්මලාට කියන්නේ LRT සැත්කමට යන්න එපා කියලා. මොකද ඊට කලින් ඇත්තටම අවශ්‍ය කෙනෙක් අපි දැන් 6ක් 7ක් දරුවෝ හිටියා කියන්නකො. ඒ වගේ කෙනෙකුට ඕනේ. ඒ කියන්නේ යාට දැන් අවුරුදු සමහර අය ඉන්නවා 40 විතර දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. එතකොට තව එයාට ආර්ථව හරණය වෙන්නේ 52ේදී. එතකොට අවුරුදු 12ක් විතර එයාට මොනියම් පෞල් සැලසුම් ක්‍රමයක් ඕනේ. එතකොට එයාට පෞල් හෝමෝන දුන්නොත් එයාගේ ශරීරයේ හෝමෝන් දාන්න වෙනවා අවුරුදු 12. ඉතින් ඊට වඩා ඊටාම සුදුසුයි ලූපේ කියන එක පැලඳගත්තා. ඒ කියන්නේ හෝමෝන තැන්පත් වීමෙන් යම් සංකුලතා මතුවීම ඉඩ කඩ තියෙනවාද? කිසිම දෙයක් පැනඩෝල් පෙත්තවත් 100% අපිට හානිදායක නැහැ කියන්නේ නෑනේ. ඒ වගේ තමයි හෝමෝන එකක් අපේ ශරීරයට මං කියන්නේ පෞල් සැලසුම් ක්‍රමයක් කියලා. ඇයි මොනවත් හෝමෝනයක් දාගන්නේ? අනිත් එක මං කියන අපේ බෞද්ධ වගේ මං හිතනවා අපේ කයේ සංවරය කියලා එකක් අපිට ඉස්සර කාලේ තිබ්බා. දැන් අපි උදේ ඉඳලා මේක ලූපයක් හරි ජඩෙල් හරි හෝමෝන් එක දාගත්තාම මට ඕනම වෙලාවක නරක දෙයක යොමු වෙන්නත් පුළුවන්. මොකද මම ආරක්ෂිතයි. නමුත් ඉස්සර කාලේ අපේ අම්මලා එහෙම නෑ. අපේ අම්මලා තාත්තා හිටියේ එළි. අම්මා දරුවෝ ටිකත් එක්ක ඇතුලේ බුදියා ගත්තේ. ස්වභාව ධර්මයෙන් අපි ලස්සන අපිට අතීතයක් තිබුණා. අපිට ලස්සන සංස්කෘතියක් තිබුණා. ස්වභාව ධර්මයත් එක්ක අපි කොහොමද මේකට අනුකූල වෙලා ජීවත් වුනේ කියලා. ඉතින් මම කියන්නේ ජඩෙල් දාලා අම්මා තව මාස 6කින් බබෙක් හදනවා. ડોක්ටර් ඒ කාලේට මට ෆැමිලි ප්ලෑනින් මං කිව්වා ඇයි දෙයනේ මාස 6 ඔයාට ඉවසන්න බැරිද? ස්වාමි පුරුෂයා මං අඬ ගහනවා. එතකොට කියන ඔයාට මේ අවස්ථාවේදී තමන්ගේ මේ වයිෆ් වෙනුවෙන් ඔයා පොඩි පරිත්‍යාගයක් කරන්න. ඒ අවස්ථාවකට අපි ඊටාම తాවකාලික දෙයක් ස්වාමි පුරුෂයාට භාවිතා කරන්න අපි කියලා දෙනවා. එතකොට අම්මට විස නෑනේ. අර බාහිරින් දාන දෙයක් වගේ නෙමෙයි හෝමෝන් අපි නරකයි කියනව නෙමෙයි. මං කිව්වා වගේ ඕනම දෙයක් අපි ඉවත් වෙලා මේ ශරීරයේ ස්වභාව ධර්මයත් එක්ක අනුකූලව ගියොත් තමයි හොඳයි කියන්නේ. ඉතින් අර දරුවෝ ඉන්න අයට අනිත් තව මට චුට්ටක් කියනවනේ මේ සීස ප්‍රතිකාරයට අපේ අම්මලා හරි කැමති. මොකද
Tamanට වේදනාව නැහැ කියලා. පෞද්ගලික රෝහල් වලදී අම්මලා අනිවාර්යෙන් ඉවරුන් පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරුන්ට ප්‍රතිකාර ගන්න යන්නේ මොකද ප්‍රධාන බලාපොරොත්තුව ડોක්ටර්ට කියලා සීස සැත්කම් කරගන්න. මොකද Tamanට ඒක හිතන්නේ. නමුත් එයා දන්නේ නැහැ යාට හිමි වෙන්නේ මොකද්ද කියලාම සීස සැත්කම කියලා කියන්නේ. ඒක පස්සේ දරුවෙක් හැදෙන සංඛ්‍යාව අනිවාර්යෙන් 3කට සීමා වෙනවා. පළවෙනි එකනා සීස කරොත් දෙවෙනි එකනා සමහර විශේෂඥ වෛද්‍යවරු ඊටාම දක්ෂ ලෙස එයා සාමාන්‍ය ප්‍රසූතියකට යවනවා. නමුත් ඒකේ අනතුරුදායකකම වැඩි වෙනවා දරුවා. අවදානම් වැඩි නිසා ඊළඟ එකටත් අනිවාර්යෙන් සීස. දෙකක් සීස වුණොත් අනිවාර්යයෙන්ම තුන්වෙනි එක සීස වෙනවා. එතකොට තුන්වෙනි එකෙන් පස්සේ කැලලේ පුපුරන මේ පැලෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ වුණොත් අපිට අනිවාර්යයෙන්ම LRT කියන ඔපරේෂන් එක කරන්න වෙනවා. ඒ අම්මගේ ජීවිත ආරක්ෂාවට. ඉතින් ඒ වගේ දෙකට යොමු වෙන්නේ පවයට දරුවෝ 5ක් 10ක් අපේ අම්මලා ඉන්නවා 20ක් හදපු අම්මලා අපිට හම්බුණා. අවුරුදු 70යි 20ක් හදලා. අම්මා තාම ඇවිදගෙන යනවා, තාත්තා ලස්සනට ඇවිදගෙන යනවා, තමන්ගේ වැඩ තනියෙන් කරගන්නවා. ඉතින් මේවා හොඳ ආදර්ශවත්. මට අද ආවා අක්කටත් දරුවෝ 7යි, එයාටත් දරුවෝ 7යි. ඉතින් මට හරි සතුටුයි තුනා. ඒ කියන්නේ ආ කියනවා ડોක්ටර් ලොකු පුතා උයලා කැම ටික හදලා දෙනවලු මෙයාට දැන් බබා හම්බ වෙන්නේ ඉන්නකොට. ඒ කියන්නේ එයා ඉස්කෝලේ යන්නේ අම්මට උයලා. ඉතින් මේ පුතෙක්. එතකොට ඒ වගේ දේවල් ඒ දරුවෝ කවදාවත් ලෝකෙට සමාජයට කවදා හරි ස්වාමි පුරුෂයෙක් වුණොත් ඒ දරුවා නරක ස්වාමි පුරුෂයෙක් වෙන්නේ නැහැ. ඒක නිසා මම අම්මලා තාත්තලාට කියනවා දරුවෝ හදන්න. නමුත් අපි උදව් කරන්නේ දරුවෝ අතර පරතරය කරලා ඔයාගේ අම්මගේ දරුවගේ දෙන්නගෙම යහපත සඳහා උදව්වක් පමණයි පෞල් සැලසුම් ක්‍රමේදී කරන්නේ. මේක වෛද්‍යවරයාට බැනුම් අහලත් බෑ. අම්මලා වෛද්‍යවරයෙක් ඇහුවොත් එල්ලාටි කරන්නද කියලා දෙවෙනි වතාවක් හිතන්නේ හා කියනවා. ඒ කියන්නේ එයාලට සිතන සිතවිල්ල නෑ. මං අහනවා ඇයි අම්මා මේකට කැමති උනේ? එතකොට කියනවා නෑ දොස්තර මහත්තයා කිව්වා මං කැමති උනා. ඒ නිසා අම්මලාට තියෙන යුතුයකම තමන්ගේ ජීවිතේ ඉදිරිය හදාගන්න, දරුවෝ හදන්නේ කොහොමද මේ ඔක්කොම තීර ගන්න ඔයාලගේ අයිතිය. අපිට අයිතියක් නැහැ ඒගොල්ලන්ගේ ජීවිතේට ඇඟිලි ගහන්න. ඒ ටික තමයි කියන්න ඕනකම තිබෙන්නේ. නමුත් සමහර සැත්කම් පිළිබඳව වෛද්‍ය චම්පානන්දනී මහත්මිය සමහර මව්වරුන්ට අවබෝධයක් නැහැ. ඔබ කියන්නේ සමහර පෞල් සැලසුම් ක්‍රම මගින් නැවත දරුවෝ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් LRT සැත්කමින් දරුවන් ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒ පිළිබඳව යලි පහදා දීමක් කළොත් වඩාත් වැදගත්. ඒ කියන්නේ LRT වලට අපි කියන්නේ LRT කියන එක තමන් කරගන්න එපා. මොකද LRT වලට යන්න ඕනේ අවුරුදු 10කට තියෙනවා පෞල් සැලසුම් ක්‍රමයක් ලූපේ කියලා. ඒකට යන්න පුළුවන්. ඒ ලූපේ යන්න පුළුවන් තව ක්‍රම තියෙනවා අපිට. හෝමෝන වුණත් අවුරුදු 5න් පාට දාන එක දාලත් පුළුවන්. නමුත් වෛද්‍යවරයා තීරණය කරනවා යාට ගැළපෙන්න එක මොකද්ද කියලා. ඉතින් අනිත් එක මම අම්මලාට කියනවා පළවෙනි දරුවයෙන් පස්සේ ලූපේට යන්නත් එපා කියලා. පළවෙනි දවසෙන් පස්සේ ලූපේට ගියොත් හුඟක් වෙලාවට යාලට විස බීජ ගිහිල්ලා දරුවෝ හම්බෙන සම්භාවිතා අඩුවීමක් අපි දැකලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම අරගෙන මම කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න දරුවෝ හදන්න, මවක් වෙන්න, ඒ දරුවෝ 6-7 දෙනෙක් වට වෙලා ඉන්න පවුලේ තියෙන සුන්දරත්වය කවදාවත් ඒ සතුට ඒ අම්මට ලැබෙන සතුට වෙන කෙනෙකුට ලබා ගන්න බෑ. ඒ වගේම වයසට ගියාම මේ දරුවෝ කවදා හරි දෙව්මව්පියෝ බලා ගන්නවා. කොයි මොහොතක හරි එක්කෙනෙක් දෙන්නේ කක බැලුවත් කවදාවත් අම්මයි තාත්තයි තනි වෙන්නේ මේ ශ්‍රී ලංකාවේ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කළුබෝවිල පෞල් සැලසුම් එකකේ වෛද්‍ය චම්පානන්දනී මහත්මිය සතියේ වෛද්‍ය සායනයෙන් ඔබ දැනුවත් කළේ කාන්තාවක් මව් පදවි සඳහා සූදානම් වියුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණය පිළිබඳවයි. සම්ගන්නටයි අපි සූදානම් වන්නේ සතියේ වෛද්‍ය සායනයෙන්. අද අපේ කණ්ඩායම සුභානී වැලිවිට, ශිලානි බාලසූරිය සමග මම මයුරී අබේසිංහ.